බලන්න. එයින් ඔබෙන් නිතරම අසනු ලබන ප්‍රශ්නය වන්නේ පූර්ණ සෞඛ්‍ය ප්‍රවර්ධනය, සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති යන කරුණු වේ. ඒ අනුව මෙම ප්‍රශ්න පත්‍රයට අනුව ඔබෙන් අසා ඇති ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය හෝ සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති පිළිබඳව නොව පූර්ණ සෞඛ්‍ය පිළිබඳවයි. පූර්ණ සෞඛ්‍ය යනු හුදෙක් ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නොව කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික පැවැත්මේ පූර්ණත්වයයි. ඒ අනුව පළමු ප්‍රශ්නයෙන් ඔබෙන් අසනවා ඔබට ලබා දී ඇති ප්‍රකාශ අතුරින් පූර්ණ සෞඛ්‍යයෙන් යුතු ප්‍රකාශය ලබා දී ඇත්තේ කා පිළිබඳවද යන්න. ලේඛා දෙස බලන්න. ලේඛා කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණ වී ඇත. ඒ අනුව ලේඛා යනු පූර්ණ සෞඛ්‍යයෙන් යුතු පුද්ගලයෙකු වේ. ඔබට පළමුව ප්‍රශ්නයට පිළිතුර මෙමගින් ලැබේ. නිතරම ඔබෙන් අසනු ලබන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති කිහිපයක් ලබා දී එහි හිස්තැන පෙරවීමට හෝ සෞඛ්‍ය ප්‍රවර්ධනය හෝ පූර්ණ සෞඛ්‍ය පිළිබඳවයි. දෙවන ප්‍රශ්නයට යොමු. චිනෝගේ ඉදිරිපත් කිරීම අනුව එය වඩාත් ආසන්න වන්නේ. බලමු දරුවනේ චිනෝ මොකක්ද කියලා තියෙන්නේ කියලා. ලෙඩ රෝග වලින් තොරවීම, රෝග සඳහා බලපාන හැසිරීම අවම කර ගැනීම, මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීම පූර්ණ සෞඛ්‍ය වේ. චිනෝ කියන්නේ පූර්ණ සෞඛ්‍ය ගැන නෙවෙයි දරුවනේ. චිනෝ කියන්නේ කායික යෝග්‍යතාවය ගැන. කායික යෝග්‍යතාවයට බලපානවා ලෙඩ වලින් තොරවීම, රෝග සඳහා බලපාන හැසිරීම අවම කර ගැනීම, යහපත් BMI දර්ශකයක් පවත්වා ගැනීම, යහපත් ඉනෙහි වට ප්‍රමාණයක් පවත්වා ගැනීම, ප්‍රමාණවත් විවේකයක් හනින්දක් ලබා ගැනීම. ඒ අනුව චිනෝ කියන්නේ දරුවනේ කායික යෝග්‍යතාවය ගැන කතා කරන කෙනෙක්. එහෙනම් පිළිතුර තමයි කායික සෞඛ්‍ය. තුන්වන ප්‍රශ්නයේ දෙස බලන්න. සමාජීය යහපැවැත්ම සඳහා පුද්ගලයෙකු සතු විය යුතු ලක්ෂණ වන්නේ. දරුවනි, සමාජීය යහපැවැත්ම කියලා කියනවා පුද්ගලයෙකුට කොතෙක් සමාජයේ මිනිසුන් සමග එකට එකතු වී කටයුතු කිරීම සඳහා හැකියාවක් ඇද්ද යන්න. මේ පිළිබඳ සලකා බැලීමේදී වඩාත් වැදගත් වෙනවා එම පුද්ගලයාගේ යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීම, අන් අයගේ මතවලට ගරු කිරීම, අන් අයගේ අදහස් සහ යෝජනාවලට අනුකූලව ක්‍රියාත්මක වීම. මෙවැනි කටයුතු වලදී පුද්ගලයෙක් කෙසේ කටයුතු කරන්නේද? මේ සඳහා ප්‍රධාන වශයෙන් අපිට බලපානවා ඵලදායී සංවේදනයක් තිබීම. මේ ඵලදායී සංවේදනය තුළින් සමාජයේ වැදගත් පුරවැසියෙක් බවට සමාජීය යහපැවැත්මෙන් පත් වෙන්න පුළුවන්. ඒ නිසා එම ප්‍රශ්නය සඳහා අපි පිළිතුරු ලෙස තෝරගන්න වෙන්නේ ඵලදායී සංවේදනය පිළිබඳව සැලකිලිමත් වීම. හතරවන ප්‍රශ්නය වෙත යොමු වෙමු. නිසි පෝෂණ තත්ත්වය හඳුනා ගැනීමට භාවිතා කරන මිනුම් ක්‍රමයක් ලෙස ඉනමින්ම හා උස අතර අනුපාතය දැක්විය හැකිය. දැන් බලන්න දරුවනි, අපිට ඒකෙන් පැහැදිලි වෙනවා මේ කතා කරන්න යන්නේ කුමන සමීකරණයක් ගැනද කියලා. අපි මේකෙදි හිතන්න ඕනේ දරුවනි, හැමදාම අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි ශරීර ස්කන්ධ දර්ශකය. අනිත් එක තමයි මේ ඉනෙහි වට ප්‍රමාණය. මේ දෙකම අපේ කායික යෝග්‍යතාවය රඳා පැවැත්ම සඳහා බලපාන සාධක දෙකක්. ඒකෙන් අද මේ වතාවේදී අපෙන් අහලා තියෙන්නේ මේ ඉනෙහි මින්ම ගැන. ඔයා දන්නවා ඉනෙහි වට ප්‍රමාණය කියන එක අපි ගණනය කරගන්නේ ඉනෙහි වට ප්‍රමාණය උස අතර අනුපාතය සමාන කරනවා අපි ඉනෙහි වට ප්‍රමාණය බෙදීම උසට. දරුවනේ, ඉනෙහි වට ප්‍රමාණය බෙදීම උසට. එතකොට ඉනෙහි වට ප්‍රමාණය අපි දක්වන්නේ සෙන්ටිමීටර වලින්. එතකොට අපි උස දක්වන්නේත් සෙන්ටිමීටර වලින්. මෙන්න මේ අනුපාතයට අපි කියනවා ඉනෙහි වට ප්‍රමාණය කියලා. මේ ඉනෙහි වට ප්‍රමාණය කියන අගය 0.5කට වඩා අඩු අගයක් ගන්නවා නම් තමයි හොඳ තත්ත්වයක් විදිහට, නැත්නම් නිවැරදි පෝෂණ තත්ත්වයක් ලෙස සැලකන්නේ. මේකෙන් පුළුවන් දරුවනි අපිට හතරවෙනි ප්‍රශ්නයට සහ පස්වෙනි ප්‍රශ්නය කියන දෙකටම පිළිතුරු සපයන්න. එහෙමනම් අපි හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ ඉනෙහි මින්ම ගණනය කරන නිවැරදි ක්‍රමය. දරුවනි, එහෙනම් ඉනෙහි මින්ම ගණනය කරන්නේ ඉන හා උස අතර අනුපාතය සමානයි ඉනෙහි වට ප්‍රමාණය සෙන්ටිමීටර් බෙදීම උස සෙන්ටිමීටර්. එතකොට දරුවනි, පස්වෙනි ප්‍රශ්නයට අපිට පිළිතුර නිකම්ම ලැබෙනවා. බලන්න ප්‍රශ්නය. ඉහත සූත්‍රය භාවිතා කොට
ඉන උස අතර අනුපාතය ගණනය කරන ඔබට නිවැරදි පෝෂණ තත්ත්වයක් පසු වෙන පුද්ගලයෙක්ගේ ලැබෙන පිළිතුර කුමක්ද කියලා අහනවා. දරුවනි මං කිව්වා නිවැරදි ඉනෙහි වට ප්‍රමාණයක් නම් එහි අගේ විය යුත්තේ 0.5ට වඩා අඩු විය යුතුයි කියන එක. ඒත් එක්ක මතක තියාගන්න දරුවනි ශරීර ස්කන්ධ දර්ශකය. ශරීර ස්කන්ධ දර්ශකය අපි බර බෙදීම උස වැඩි කිරීම උස කියලා තමයි ගණනය කරන්නේ. බල අපි බර ගන්නවා කිලෝග්‍රෑම් වලින් උස සෙන්ටිමීටර වලින් අරගෙන අපි මේක පත් කරගන්නවා මිනුමක් විදියට. අන්නේ ගන්න මිනුම අපි දන්නවා 18.5ට වඩා අඩු නම් කුස බවත් 18.5 24.5 අතර නම් නිසි බරත් 24.5 30 අතර නම් අධි බරත් 30ට වඩා වැඩි නම් ස්ථූලතාවයක් කියලා නම් කරනවා. මම මේක කියන්න හේතුව තමයි දරුවනි මේ 4-5 ප්‍රශ්න ඉනෙහිවට ප්‍රමාණයට හැදුනට සමහර විට සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට මේ ප්‍රශ්න ටිකම ලැබෙන්න පුළුවන් BMI දර්ශකය හා සම්බන්ධ වගුවක් මගින්. අපි දැන් යනවා 6 වෙනි ප්‍රශ්නයට. ගර්භණී මව්වරුන්ගේ සායනයට පැමිණි මව්වරුන් වෙත දරුවා ලැබීමට පෙර හා පසු පිළිපැදිය යුතු කරුණු කිහිපයක් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පහත පරිදි ඉදිරිපත් කළාය. මවගේ නිවැරදි පෝෂණය, ගර්භණී කාලයේදී බර, දරුවාගේ බර, වෛද්‍ය පරීක්ෂණ හා උපදෙස්, සතුටින් සැහැල්ලුවෙන් සිටීම. දරුවනි මේ ගර්භණී කාල සීමාව තුළදී මවක් විසින් සැලකිලිමත් යුතු කරුණු කියලා කිව්වොත් මේක නිවැරදි. මවගේ පෝෂණය. මොකද දරුවා බිහි වෙනකොට දරුවා බිහි කරන්න අවශ්‍ය පෝෂණ තත්ත්වය මව හොඳින් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම මව ලබා ගන්න ආහාර තුලින් දරුවාගේ ගර්භාෂය තුල සිටින කාලයේ වර්ධනය සිදු වෙනවා. ඒ කියන්නේ දරුවා ඉන්නේ පූර්ව ප්‍රසවයේ නිසා. එතකොට ගර්භණී කාලයේදී බර දරුවනි අපි සාමාන්‍යයෙන් කියනවා මවකගේ බර කිලෝග්‍රෑම් 10ක් කිලෝග්‍රෑම් 12ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕනි කියලා. ඊළඟට ඇයි කියලා තියෙනවා දරුවාගේ බර. දරුවෙක් උපත ලබනකොට දරුවනි ඔවුන්ට ලැබෙනවා ඔවුන්ටම ආවේනික බර සඳහන් කිරීම සඳහා සහ ඔහුගේ ශාරීරික යෝග්‍යතා නැත්නම් ඒ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය සහතික කරන්න හම්බෙන පොතක්. ඔය හැමෝටම දරුවන්ට ලැබිලා තියෙනවා. අන්නේ පොතේ අපි සඳහන් කරනවා දරුවාගේ උපත් බර. දරුවනි මේ උපත් බර මන්ද පෝෂණය විතරක් නෙවෙයි බුද්ධි මට්ටම සඳහාද ඍජුවම බලපානවා. ඒ නිසා නිසි උපත් බරක් පවත්ව ගන්න නම් ඒ දරුවාගේ නිසි උපත් බර විදිහට සලකනවා අපි කිලෝග්‍රෑම් 2.5 3ක් අතර ප්‍රමාණයකින් දරුවා ඉපදෙන්න ඕනි. තව කියනවා වෛද්‍ය පරීක්ෂණ හා උපදෙස්. මවකට ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය අනුව මවකට තියෙනවා පූර්ව ප්‍රසවයේදී ඒ දරුවා වෙනුවෙන් ලබා ගන්න එන්නත් විවිධ වූ එන්නත් ලබා දෙනවා. ඒ වගේම ෆෝලික් ඇසිඩ් වගේ දේවල් ලබා දෙනවා. බුද්ධි සංවර්ධනය සඳහා යකඩ පෙති ලබා දෙනවා. කැල්සියම් ලබා දෙනවා. මේ සියලු දේවල් මව කුසින් අනුගමනය කළ යුතු වෙනවා. ඒ වගේම සතුටින් සහ සැහැල්ලුවෙන් සිටීම. අනිවාර්යයෙන්ම මවගේ සතුට සැහැල්ලුව උපදින දරුවාගේ නිරෝගී බව සහ කාර්යක්ෂමතාවය සඳහා බලපානවා. මේ කරුණු ඇසුරින් අපිට පුළුවන් දරුවනි 6 වෙනි ප්‍රශ්නයේ දෙස බලන්න. පෞල් සෞඛ්‍ය නිලධාරිනිය පවසන පරිදි ගර්භණී කාලයේදී මවගේ බර වැඩි විය යුත්තේ කුමන ප්‍රමාණයකින්ද? එතකොට මවගේ බර වැඩි වෙන්න ඕනේ කුමන ප්‍රමාණයකින්ද? කිලෝ 10ක් කිලෝග්‍රෑම් 12ක් අතර. එහෙනම් ප්‍රශ්නයට පිළිතුර ලැබෙනවා අපිට කිලෝග්‍රෑම් 10ක් 12ක් අතර පිළිතුර 2. හත්වන ප්‍රශ්නය. දරුවෙකුගේ වඩාත් සුදුසු උපත් බර ලෙස සඳහන් කරන්නට ඇත්තේ. මං කිව්වා දරුවෙක් උපදිනකොට බර තියෙන්න ඕනේ කිලෝග්‍රෑම් 2.5 3ක් අතර. එහෙනම් පිළිතුර තමයි 4. අටවන ප්‍රශ්නය. නවජ දරුවෙකු සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ නොකරනු ඇතැයි ඔබ අනුමාන කරන්නේ. මං කලින් කිව්වා ළමා සංවර්ධන අවධිවල තියෙනවා පූර්ව ප්‍රසවය, නවජවිය. දැන් දරුවෝ නවජවිය කියන්නේ මොකක්ද? එහෙනම් නවජවිය කියනවා ඉපදිලා මුල් දින 24ක තුල කාලය. මේ නවජවියේදී දරුවට මව්කිරි ලබා දීම ආරම්භ කරන්න ඕනේ දරුවනි පැය එකමාරකින් පස්සේ. ඉපදිලා පැය එකමාරකින් පස්සේ මව්කිරි ලබා දීම ආරම්භ කරන්න ඕනේ. ඒකෝට දරුවෙකුට පැය 18ක් 20ක් ප්‍රමාණයක් නිින්දක් අවශ්‍ය වෙනවා. ඒකෝට දරුවා අධික සීතලෙන් සහ උණුසුමෙන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි දරුවනේ අර පැනල් රෙදි වලින් ඔතන්නේ දරුවා. එතකොට දරුවා අඬන සෑම විටදීම මව්කිරි ලබා දීම මේක ගැලපෙන්නේ නෑ දරුවනි. දරුවෙක් අඬන පළියට සෑම අවස්ථාවකදීම මව්කිරි ලබා දීම සිදු කරන්නේ නෑ. නමුත් මව්කිරි තමයි දරුවට ලබා දෙන එකම ආහාරය වන්නේ.
ඒ අනුව පිළිතුර වෙනවා අංක 3 දරුවා අඬන සෑම විටදීම මව්කිරි ලබා දීම කියන එක. ඒක වැරදි ප්‍රකාශයක්. අපි යමු 9 වෙනි ප්‍රශ්නෙට. මිනිසාගේ සෑම ක්‍රියාකාරීත්වයකදීම සමබරතාවය පවත්වා ගැනීමෙන් බොහෝ අනතුරු අවම කරගත හැකි වේ. දරුවනේ මොකද්ද සමබරතාවය කියන්නේ? දැන් අපි කොතනටද යන්න ඕනේ? අපි දැන් යන්න ඕනේ 10 වසරේ 3 වෙනි පාඩමට, 11 වසරේ 3 වෙනි පාඩමට. ඔයා දන්නවා සමබරතාවය, ගම්‍යතාවය, බලය, බලයේ දිශාව, අවස්ථිතිය, ගුරුත්ව කේන්ද්‍රය. මේ මොනවද ළමයි? නිවැරදි ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර විද්‍යාත්මක සාධක. එහෙනම් මෙන්න මේකෙන් සමබරතාවය ගැන අපි සමබරතාවය පවත්වා ගන්න නම් පුද්ගලයෙක්ගේ සිරුර තබාගත යුතු ආකාර 5ක් ගැන කතා කරනවා. ආධාරක පතුල විශාල වීම, ගුරුත්ව කේන්ද්‍රයේ පහළ මට්ටමක පවත්වා ගැනීම, සිරුරේ අවයව විවිධ දිශාවලට චලනය කර ගැනීම, බාහිර බලයක් දෙසට සිරුර නැඹුරු කිරීම. මේ කරුණු පිළිබඳව කතා කරනකොට අනිත් එක ගුරුත්ව කේන්ද්‍රයේ ආධාරක පතුලේ පිහිටවා ගැනීම. මෙන්න මේ කරුණු පහ ගැන කතා කරනකොට මේ තමයි පුද්ගලයෙක්ගේ සමබරතාවය සඳහා බලපාන ඉරියව් පවත්වා ගත යුතු ක්‍රම. එහෙනම් දරුවනි මේකේ අහන ප්‍රශ්නේදී අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. ආධාරක පතුල කුඩා වීම. දරුවනි පළවෙනි එකේම තියෙන්නේ වැරදි උත්තරයක්. මොකද්ද කරන්න ඕනේ? ආධාරක පතුල විශාල කරගන්නයි ඕනේ. right. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න නම් උපයෝගී කරගන්න වෙන්නේ දරුවනි නිවැරදි ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර විද්‍යාත්මක සාධක. කිසිම වෙලාවක ගතික ස්ථිතිකත් එක්ක මේක පටලව ගන්න එපා. ඒ ඇවිල්ලා ඉරියව් බෙදෙන ප්‍රධාන කාණ්ඩ දෙක. ගතික ඉරියව්, ස්ථිතික ඉරියව්. අර කතා කරේ අපි නිවැරදි ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර විද්‍යාත්මක සාධක. මේ ගැටලුවක් විසඳනකොට එතනදී පටල ගන්න එපා. දෙවන ප්‍රශ්න පත්‍රයේදී ඔබෙන් මම දැක්ක අහලා තියෙනවා නිවැරදි ඉරියව් සඳහා බලපාන සාධකවල අවස්ථිතිය සහ ගම්‍යතාවය කියන එක. දහවන ප්‍රශ්නයට යමු. රාත්‍රියට ඇස් පෙනීමේ දුර්වලතාවයකින් පෙළුණු නාලනීට වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් වෙනුවේ. මේ දරුවනි අපේ හැමදාම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයත් එක්ක බැඳෙන ප්‍රශ්න ටිකක්. ඔබ දන්නවා අපේ විෂයට අනුව අපිට ඉගෙන ගන්න තියෙන ඌනතා රෝග කිහිපයක්. විටමින් ඌනතාවයක් ඇති වුණාම, විටමින් A ඌනතාවයක් නම් රාත්‍රී අන්ධතාවය, බිටෝල පැතිවීම, ඒ වගේම අයඩින් ඌනතාවයක් ඇති වුණොත් ගලගණ්ඩේ කියන ලෙඩේ හැදෙන්න පුළුවන්. යකඩ ඌනතාවයක් ඇති වුණොත් නීරක්තිය කියන ලෙඩේ හැදෙන්න පුළුවන්. කැල්සියම් ඌනතාවයක් ඇති වුණොත් අස්ථි දිරායාම වගේ ලෙඩක් හැදෙන්න පුළුවන්. දත් දිරායාම, අස්ථි දිරායාම මේවා හැමදාම අපේ සෞඛ්‍ය ප්‍රශ්න පත්‍රයත් එක්ක සම්බන්ධයි. මේක අපේ අහන්නේ කුඩා වගුවක් දීලා පිළිතුරු සපයන විදියට. එහෙනම් මේ විටමින් A ඌනතාවය රාත්‍රියේ ඇස් නොපෙනීම නිසා හටගන්නේ විටමින් A ඌනතාවයක් නිසා තමයි මේ රෝගය හටගන්නේ. එහෙනම් පිළිතුර තමයි 2. වැඩි වශයෙන් විටමින් A අඩංගු ආහාර ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දිය යුතුයි. 11 වෙනි ප්‍රශ්නයට යමු. ලෝම භීතියට පත් කරමින් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන නව රෝගයක් ලෙස කොරෝනා COVID-19 වෛරසය පසුගියදා විශේෂ විය. මේක අපිට දරුවනි MCQ ප්‍රශ්න පත්‍රයේ හරි ලියන ප්‍රශ්න පත්‍රයේ හරි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකේ ප්‍රශ්න විදියට අහනවා එම රෝගීන් ආරක්ෂා වීම සඳහා රජය මගින් ලබා දුන් උපදෙස් අතර තිබිය නොහැක්කේ. දරුවනි තිබුණේ මොනවද? මීටරේ පරතරය තියාගන්න කිව්වා. සමාජ දුරස්ථභාවය. මුවාවරණ ඵල දෙන්න කිව්වා. ඒ කියන්නේ මුහුණු ආවරණ නිතර ඵල දෙන්න කිව්වා. නිතර සබන්දා දෑත් පිරිසිදු කරන්න කිව්වා. මේ තමයි රජයේ විසින් කියපු දේවල්. ඊට අමතරව අපි පිළිපැද්ද දරුවනි අතරතු වීම නවත්තලා ආයිබෝවන් කියන පටන් ගත්තා. අපේ තිබුණු විවිධ හමු, විවිධ උත්සව සීමා කරා. මේ අපි විසින් කරගත්ත දේවල්. එහෙනම් දරුවනි මේකේ තියෙන්න බෑ මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන පිළිතුරු අනුව සුහඳ හමුවකදී ආයිබෝවන් කීම වෙනුවට අතට අත දීම. එහෙනම් දරුවනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ අංක 3. දොරස්වන ප්‍රශ්නය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ දරු පිළිසඳ ගැනීමකට හේතු වන සංසේචන ක්‍රියාවලිය සිදුවන්නේ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගත්තාම විවිධ ඉන්ද්‍රීන් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඩිම්බකෝෂ. ඩිම්බකෝෂ තුළ සිදුවන්නේ ඩිම්බ නිපදවීම, හෝමෝන නිපදවීම. ඊළඟට පැලෝපීය නාලය. පැලෝපීය නාලය තුළ සිදුවන්නේ ඩිම්බේ ගර්භාෂය දක්වා රැගෙන යාම, ඩිම්බ සංසේචනය. ගර්භාෂය කල්ලේ වර්ධනය වන තෙක් සම්පූර්ණයෙන් ආරක්ෂාව හා පෝෂණය ලබා දීම. යෝනි මාර්ගය සංසේචන ක්‍රියාවලිය සිදුවීම සහ වර්ධනය සඳහා වූ ප්‍රසූතියට උපකාරී වීම. දැන් ඔබට මේ පිළිතුර පැහැදිලි වෙනවා.
ඔබෙන් අහන්නේ සංසේචනය සිදුවන ඉන්ද්‍රිය කුමක්ද කියලා. ඒ තමයි ඇලෝපීය නාලය. දහතුන්වන ප්‍රශ්නය. ඔබ තුළ ඇති යහපත් චිත්ත වේග වන්නේ. චිත්ත වේග කියන්නේ පුද්ගලයෙකු ජීවිතයේ හමුවන විවිධ අවස්ථාවන් වලදී ඔහු ඒවට මුහුණ දෙන ආකාරය නැත්නම් හැසිරෙන ස්වභාවය. දුකක් වෙන්න පුළුවන්, සතුටක් වෙන්න පුළුවන්, ක්‍රෝධයක් වෙන්න පුළුවන්, වෛරයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවවලදී පුද්ගලයා හැසිරෙන්නේ කෙසේද? ඒවා තමයි චිත්ත වේග. අපි චිත්ත වේග කියන දේවල් පාලනය කරගන්න ඕනේ. චිත්ත වේග පාලනය කිරීම තමයි ජීවිතය යහපත් කරගන්න පුළුවන්. එහෙනම් යහපත් චිත්ත වේග කියන්නේ මොනවද? සතුට, ඒ වගේම අපිට ඉවසීම, මේ සියලු දේවල් යහපත් චිත්ත වේග වල තමයි වැටෙන්නේ. එහෙනම් ප්‍රශ්න පත්‍රයේ තියෙන අපිට යහපත් චිත්ත වේග වලට සතුට කියන එක තමයි උත්තර විදියට ගන්න වෙන්නේ. 14 වෙනි ප්‍රශ්නය බලන්න. ආනයනය කරන ලද ආහාර තොගයක් රැගත් කන්ටේනර් කිහිපයක් එම ආහාර සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන්ට නොමැති බැවින් විනාශ කිරීමට රේගු නිලධාරීන් විසින් පියවර ගන්නා ලදී. මින් පැහැදිලි වන්නේ මම හිතනවා දරුවනේ මේ ප්‍රශ්නය ඔබෙන් අහලා තියෙන්නේ ආහාර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සඳහා බලපාන සාධක ගැන. ඔබ දන්නවා ආහාර සෞඛ්‍ය ආරක්ෂිත බව සඳහා බලපානවා ජීව විද්‍යාත්මක සාධක, ඒ කියන්නේ බැක්ටීරියා, දිලීර වගේ දේවල්. ඊට රසායනික සාධක, ඒ කියන්නේ අපි හිතමුකෝ පරිබෝධ නාශක යෙදීමක්, ඊළඟට ඉදවීමට කල් තබා ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කිරීමක්, මේ වගේ දේවල්. අනිත් එක තමයි භෞතික සාධක. ඒතර භෞතික සාධක කියන එකේදී අපි ගණන් ගන්නවා සාමාන්‍යයෙන් නරක වූ ආහාර භාවිතා කරාම අපිට මොකද්ද වෙන්නේ? වමනය, පාචනය වගේ දේවල්. හැබැයි භෞතික සාධක වලට අයිති වෙන්නේ ආහාර ප්‍රවාහනයේදී, ආහාර ගබඩා කිරීමේදී, එතෙම ආහාර පිළියෙල කිරීම කියන අවස්ථාවන් වලදී සිදුවන සාධක. එහෙනම් ඔබ දන්නවා දැන් ආහාර නරක වීම සඳහා බලපාන ප්‍රධාන සාධක ටික ජීව විද්‍යාත්මක සාධක, රසායනික සාධක සහ භෞතික සාධක කියන ඒවා. දැන් මේකේ ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ? ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ වැරදි අදහස වන්නේ නිෂ්පාදනයේදී මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. හරි. ඊළඟ දෙවෙනි එකේදී කියනවා නිෂ්පාදනයට දායක වන්නන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. අපි පොඩ්ඩක් හිතමු ඒක. ප්‍රවාහනයේදී මේ පිළිබඳ ප්‍රවාහනයේදී සැලකිලිමත් වෙනවා. ගබඩා කිරීමේදී සැලකිලිමත් වෙනවා. අපිට හැබැයි අතෙන්දි කිව්වේ නෑ නිෂ්පාදනයට දායක වන්නන් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි කියලා. එහෙනම් පිළිතුර තමයි 2. 14 වන ප්‍රශ්නය ඒ ආකාරයෙන් ආහාර පිළිබඳව අපෙන් ඇහුවා වගේම 15 වෙනි ප්‍රශ්නයත් අහන්නේ දරුවනේ ආහාර පිළිබඳව. පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර පිළියෙල කර ගැනීම සඳහා ඔබ නොකළ යුතු දේවල් වන්නේ. දරුවනේ මොනවද කළ යුතු දේවල්? පලා වර්ගයක් සකසනකොට පොල් ලුණු ආදිය මුලින්ම මලවගලා කපන ලද පලාකොළ ටික අවසානයේදී එකතු කරනවා. අඩුගින්දරින් තමයි ඒක පැහැ නොවෙනස් වෙනසේ තබා ගන්න. අපි ඒව කරන දේවල්. එතකොට අපි තව කරනවා සෑම ආහාරයකම අවම කාලයකින් පිසගන වර්ණය ආරක්ෂා කරගන්නවා. පෝෂණ ගුණය රැක ගන්නවා. රසකාරක වගේ දේවල් එකතු කිරීම අඩු කරනවා. ඒ වගේම කැල්සියම් යකඩ උරා ගැනීමේ හැකියාව අඩු විය හැකි බැවින් ඒ වගේ වෙලාවෙදී කැල්සියම් බහුල ආහාරයක් එකට පිස ගැනීමෙන් වළකිනවා. ඒ කියන්නේ කැල්සියම් වගේ දේවල් යකඩ උරා ගැනීමේ හැකියාවක් වෙනවා කැල්සියම් බහුල ආහාර වලට. ඒ නිසා අපි මේ දෙක එකට පිස ගැනීම අවම කරනවා. ඒකට ආහාර වර්ග කිහිපයක් එක්ක පිස ගැනීම මගින් අපි ආහාරයේ පෝෂණ ගුණත්වය වැඩි කරනවා. ඒ වගේම ආහාර වලට කුළු බඩු යොදනවා. ඒ වගේම අපි දෙහි මිශ්‍ර කරනවා. ඒ වගේම දෙහි මිශ්‍ර කිරීමේ හේතුව තමයි යකඩ අවශෝෂණය පහසු කිරීම සඳහා. ඒතර උඹලකට වගේ දේවල් එකතු කරනවා. එහෙනම් මොකද්ද මේ ආහාර වල සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන සාධකයක් වන්නේ? මොකද්ද කියන්නේ අපි? පෝෂණ ගුණය රැක ගන්න ආහාර පිළියෙල කරගන්නේ කොහොමද? කියනවා මස් මාළු වැනි ආහාර හැකිතාක් සේදීම. දරුවනේ ඔබ දන්නවා හැකිතාක් සේදුවට පස්සේ ඒකේ තියෙන ගුණත්වයේ පෝෂණය කියන එක නැතු යනවා. අනිත් ඒවා තියෙන්නේ ලිපෙන් බෑමෙන් පසු දෙහි මිශ්‍ර කිරීම යකඩ අවශෝෂණය පහසුව සඳහා සුදුසු වේලාවක් තැබීම අපිට සුදුසු වේලාවක් තැබීම කියන එක ගන්න පුළුවන්. ඒක නැත්නම් ආහාර අමුයින් ආහාරයට ගන්න වෙනවා. සමහර ආහාර පියන ඇරලා පිස ගන්නවා මඤ්ඤොක්ක වගේ දේවල්. නැත්නම් මේ මඤ්ඤොක්ක වගේ දේවල් වල ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාව නිසා ආහාර විසවීමක් සිදු වෙන්න පුළුවන්. එහෙනම් පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ මස් මාළු වැනි ආහාර හැකිතාක් සෝදා පිරිසිදු කර ගැනීම කියන පිළිතුර. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ දරුවනේ 16 වෙනි ප්‍රශ්නේ. මේක හැමදාම ඇහෙන ප්‍රශ්නයක්. ඒ වගේම දෙවන ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ හැම අවුරුද්දකම වගේ අහපු ප්‍රශ්නයක්. HIV AIDS පිළිබඳව.
අපි කියන HIV/AIDS රෝග පරීක්ෂාව සඳහා පැමිණිය යුතු පුද්ගලයන් සිව් දෙනෙකුගේ තොරතුරු පහත දැක්වේ. ඔබ දන්නවා AIDS රෝගය පරීක්ෂා කරන්න නම් කරන්න ඕන පරීක්ෂණ මොනවද කියලා. මොකද්ද? ප්‍රතිදේහය තිබේදයි හඳුනා ගන්න නම් කරන්න ඕනේ මොකද්ද? HIV වෛරසයේ ප්‍රතිදේහය තියෙන නම් බලන්න ඕනේ අපි ELISA පරීක්ෂණයක් හෝ රැපිඩ් පරීක්ෂණයක් වගේ. ඒකේ ගන්න අගේ පොසිටිව් වගේක් නම් අපි ඒක සාහිතික කරගන්න නම් කරන්න ඕනේ වෙස්ටර්න් බ්ලොට් පරීක්ෂණයක්. එහෙනම් හොඳට මතක තියාගන්න HIV ආසාදිත බව හඳුනා ගැනීම සඳහා ELISA හෝ රැපිඩ් පරීක්ෂණයක් ඒ තහවුරු කර ගැනීම සඳහා වෙස්ටර්න් බ්ලොට් පරීක්ෂණයක් මගින් පුළුවන් කියන එක. මම මේ ප්‍රශ්නෙට අදාළව කොටසක් කියුවේ මේක ලියන ප්‍රශ්න පත්‍රයේට එන්න පුළුවන් නිසා. එතකොට දරුවනේ කොහොමද HIV ආසාදනය වෙන්නේ ප්‍රධාන වශයෙන්? ක්‍රම පහයි දරුවනේ තියෙන්නේ. ආසාදිත මවකගෙන් දරුවාට බෝ වෙනවා. ඊට පස්සේ ගර්භණී මවකගෙන් දරුවාට බෝ වෙනවා දරුවනේ. ඊළඟට අනාරක්ෂිත උදර පාරවිල්ණයකදී බෝ වෙනවා දරුවනේ. ආප ඊගාවට තව බෝ වෙනවා අනාරක්ෂිත ලිංගික ඇසුරක් නිසා. අනිත් එක තමයි ජීවාණුහරණය නොකළ එන්නත් භාවිත නිසා. මෙන්න මේ ප්‍රධාන ක්‍රම පහයි HIV ආසාදිතයෙක් බවට පත්වීමේ ප්‍රවණතාවයක් නෑ ළමයි. එහෙනම් අපි ඒ කියනවා HIV ආසාදිතයෙකුගේ ඇඳුම් පරිහරණය කිරීම. වැරදි ළමයි කිසිම හේතුවකින් බෝ වෙන්නේ නෑ. අන්‍යයන් සමග අනාරක්ෂිත ලිංගික සමතා පවත්වා ගැනීම. සැකසහිතයි ළමයි. එතකොට අනිවාර්යෙන් බෝ වෙනවා. එතකොට C HIV ආසාදිතයෙකුගේ රුධිරයේ ශරීරගත වීම අනිවාර්යෙන් බෝ වෙනවා ළමයි. කිව්වා අපි අනාරක්ෂිත රුධිර පාරවිල්ණයකදී කියලා. අනිත් එක HIV ආසාදිතයෙකු සමග පිහිනුම් තටායකදී නෑම. කිසිම ගැටලුවක් නෑ ළමයි. එහෙනම් ඔබ දන්නවා මේ ප්‍රශ්නේ B හා C කියන කොටස් නිසා HIV ආසාදිතයෙක් බවට පුද්ගලයෙක් පත් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ අහන්නේ මෙම අයගෙන් HIV රෝගය සඳහා ධනාත්මක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි අනුමානය කරන්නේ B හා C ට. විතර 3. ඒ ප්‍රශ්නේ බලන්න දරුවනේ ඒකත් AIDS රෝගය පිළිබඳව අහන ප්‍රශ්නයක්. AIDS රෝගය බෝවන HIV නැමැති වෛරසයේ ජීවත් විය හැකි මාධ්‍ය වන මෙතන ප්‍රශ්නයක් ලස්සනට හදලා තියෙනවා ළමයි. AIDS කියන්නේ රෝගය. HIV කියන්නේ වෛරසය. අපිට වැදගත් විදිහට ප්‍රශ්නේ හදලා තියෙනවා. එහෙනම් මේ දෙකත් අපි මතක තියාගන්න. AIDS යන රෝගයයි HIV යන වෛරසයයි. මේ රෝගයේ ජීවත් වෙන්න පුළුවන් මොන මාධ්‍යද? ඔයා දන්නවා ළමයි HIV රෝගයේ ජීවත් වෙන්නේ නැත්නම් HIV කියන වෛරසයේ ජීවත් වෙන්නේ සජීවී සෛල තුල පමණයි. ඒවා ජීවී සෛල තුල නෙවෙයි ඉන්නේ සජීවී සෛල තුල. තමයි. මෙයා ඉන්නවා සුක්‍රතරලයේ. මෙයා ඉන්නවා ළමයි රුධිරය තුල. මෙයා ඉන්නවා ළමයි යෝනිශ්‍රාවය තුල. එහෙනම් මේ තුනේම මෙයා සජීවී ශෛලයක් විදිහට ළමයි ජීවත් වෙනවා. මෙයා මව්කිරිවලත් ඉන්නවා ළමයි අමතරව මතක තියාගත්තට ගැටලුවක් නැහැ. හරි පිරිමියෙකුගේ සුක්‍රාණුතරලයේ ඉන්නවා, කාන්තාවන්ගේ ගැබ්ගල යෝනිශ්‍රාවයේ ඉන්නවා. ඒ වගේම මව්කිරිවලත් ඉන්නවා කියන එක මතක තියාගත්තට ගැටලුවක් නැහැ. එහෙමනම් පිළිතුර තමයි 4. ඉහත සියල්ල. 18 වන ප්‍රශ්නේ දෙස බලන්න දරුවනේ. මේක ඉතාම ලේසි ප්‍රශ්නයක් දරුවනේ, වරද්ද ගන්න එපා. ඔබ මේ ප්‍රශ්නය හැමදාම අහන ප්‍රශ්නයක් නිසා මේකට පිළිතුරු ලියන්න මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න. මේ පළවෙනි එකට හැම වෙලාවෙම වැඩි කියලා දාගෙන යන්න. P කියලා තියෙනවා දුම්පානය. දුම්පානය වැඩිවීම කියලා ලියන්න. ඊළඟට Q කියලා තියෙනවා සම්බර ආහාර පරිභෝජනය කිරීම වැඩිවීම කියලා ලියන්න. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වැඩිවීම පවත්වා ගැනීම ඒක වැඩිවීම කියලා ලියන්න. යකඩ අඩංගු ආහාර ගැනීම වැඩිවීම කියලා ලියන්න. දැන් මෙන්න මේ විදිහට ප්‍රශ්න කියවන්න. දුම්පානය වැඩි කිරීම නිසා පෙනහළු පිළිකා හට ගැනීමද වැඩි වේ. දුම්පානය වැඩි වුණොත් පෙනහළු පිළිකා හට ගන්නත් වැඩි වෙනවා. සමබර ආහාර පරිභෝජනය කිරීම වැඩිවීම නිසා ස්ථූලතාවය ඇතිවීම අඩු වේ. ඇයි? සමබර ආහාර වැඩි වුණොත් අනිවාර්යයෙන් ස්ථූලතාවය අඩු වෙන නිසා. ඊළඟට කියන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම වැඩිවීම නිසා ලිංග ආශ්‍රිත රෝග ඇතිවීමද වැඩි වේ. පැහැදිලි? අනාරක්ෂිත ලිංග සම්බන්ධතා පවත්වන ලිංග ආශ්‍රිත රෝග ඇතිවීම වැඩි වෙනවා. ඊළඟට කියවන යකඩ අඩංගු ආහාර ගැනීම වැඩිවීම නිසා නීරක්තිය ඇතිවීම අඩු වේ. දැන් අනිවාර්යෙන් හැම වෙලාවෙම අහන්නේ පුතේ පළවෙනි වෙන්නේ වැඩිවීම දෙවැන්නේ අඩුවීමටත් දෙවැන්නේ වැඩිවීම වැඩිවීමටත් බලපාන විදිහ. වැඩිවීම අඩුවීම කියන එක තමයි ඔක අහන්නේ. එතකොට බලන්න 18 වෙනි ප්‍රශ්නය. පළමු වෙන්නේ වැඩිවීම දෙවැන්නේ වැඩිවීම සඳහා බලපාන සාධක වන්නේ මොකක්ද අපිට ගන්න වෙන්නේ? 18 වෙනි මොකද ගන්න ඕනේ අපි 2. P සහ R අර විදිහට ලියාගත්තා ලේසි. මේ ප්‍රශ්නෙත් ඒ වගේම ප්‍රශ්නය 18 වගේමයි පළමුවෙන්නේ වැඩිවීම දෙවැන්නේ අඩුවීමට බලපාන සාධකය වන්නේ. එතකොට දරුවනේ අපි ගන්න ඕනේ අර ලියාගත්තා නම් සම්බර ආහාර පරිභෝජනයේ වැඩි කිරීම ස්ථූලතාවය වැඩිවීම අඩු වෙන නම් Q ගන්න වෙනවා. ඊගාවට අපි කියනවා යකඩ අඩංගු ආහාර ගැනීම වැඩිවීම නීරක්තිය අඩුවීමට හේතුවක් වේ. එහෙනම් QS තමයි පිළිතුර අංක 4. 20 වෙනි ප්‍රශ්නය දෙස බලන්න.
ක්‍රීඩා කිරීම සඳහා පිටිය වෙත ගිය මාලිකා වෙත ගඩෝරි බල්ලෙකු දිවගෙන යනු ඇයගේ නෙත ගැටුණි. ලොකු බල්ලෙක් දුවගෙන එනවා තමන්ගේ දිහාට කියලා දැක්කා. අතිශයින් බියටපත් වූ ඇය ගල් ගැසී නොසෙල්වී සිටියාය. මෙවැනි අවස්ථාවලදී මාලිකා වෙත දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ. දරුවනේ මේ කියන්නේ හදිස්සියෙම එකපාරට දෙයකින් බියකටපත් වෙනවා. එතකොට සිදුවන සිද්ධියක්. අර කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි හදවත නැවතුණා එකපාරටම කියන. ඒ වගේ ඒක අපිට ව්‍යවහාර භාෂාවෙන්ම ගන්න පුළුවන් පිළිතුරක්. අපිට එහෙම කියවෙනවා. තව සමහර කියනවා මට ටිකක් මුත්‍රා පිට වෙන්න වගේ ආවක්. එහෙම කියනවා. එහෙම කියන්නේ ඒ බිය වැඩි වෙනවා. දැන් බලන්න මේකේ තියෙන බිය නොහැකි දෙයක්. මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවීම. වෙන්න පුළුවන්. මල පහ පිට කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවීම. වෙන්න පුළුවන්. දහදිය දැමීම අනිවාර්යෙන් දහදිය දානවා බය වුණාට පස්සේ. හෘද ස්පන්දනය අඩුවීම, හෘද ස්පන්දනය වැඩිවීම දරුවනේ වෙන්නේ. හෘද ස්පන්දනය වැඩිවීමක් වෙන්නේ නම් පිළිතුර තමයි හෘද ස්පන්දනය අඩුවීම කියන එක. සිදු නොවන්නේ නේද අපි අහලා තියෙන්නේ.